සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට මේ පුන් පොහෝ දවසේ ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි සූදානම් වෙන්නේ. විශේෂයෙන් පින්වතුනි අද වගේ පුන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව අවසන් කරලා ලෝක විවරණ මහා ප්‍රාතිහාරය සිදු කරමින් දෙව්ලොවින් මනුලොවට වැඩම කරලා උතුම් අවිධහිත පුණ්‍ය භූමිය මත සිරිපා සටහන තබපු දවස. ශාසනික වශයෙන් විශාල කාරණා රැසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි කෙන අග්‍රස්ථානය ලැබිච්ච දවස. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා 500 උතුම් අරහත්වයට පත්වෙලා ධර්මය අවබෝධ කරගත්ත දවස සංකස්ස භූමියේ එදා විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රාතිහාරය දැකලා බුද්ධත්වය ප්‍රාර්ථනා කරපු දවස. ඒවගේම සිරිවර්ධන ගෘහපතිය තමන්ගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ මේ මහා බද්්ඩ කල්පයේ ඊළඟට මෛත්‍රී නමින් සම්බුද්ධත්වයට පත්වෙන්න මේ මහා පින්වන්ත කෙනා කියලම ඉවරණ ලබපු දවස. ති මේ කාරණා සියල්ල යෙදිච්ච ඒවගේම පෙරවස් සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේල වස් පවාරණය කරන අද වගේ උතුම් පුන් පොහෝ දවසක මේ උතුම් ධර්මශ්‍රවනය ඔබ හැම දෙනාටමත් නිවන් අවබෝධය පිණිසම උතුම් ධර්මාවබෝධය පිණිසම පාරමිතාවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කර. පිංහතුනේ අද මේ උතුම් ධර්මශ්‍රවනයේදී මේ ධර්ම දේශනාවද අප විශේෂෙන් ඔබට පැහැදිලි කරලා දෙන්නේ සතර ස්ථානයන් පිළිබඳ. ඒ සතර ස්ථානවල ඔබ දන්නවා අවිධහිත ස්ථාන කියල සතර ස්ථානවලටත් අයිති සතර ස්ථානවලට අයිති නොවන ස්ථාන දෙකකුත් අයිතිවන අවිධහිත පුණ්‍ය භූමි තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාන මොහොතකට පෙර ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්දය සද්ධාවන්ත කුලපුට්‍රේ තමන්ගේ ජීවිතය තුළ මම සරණගිය බුදුරජාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට උපන්න මෙතනයි කියලා. ඒ ලුම්මිනි සල්වනයේ සියසින් දැකලා වන්දනා කරගෙන හිත පහදවා ගත්තෝ. ඒ කෙනයි කාන්තිං මරණ මංචකයේ පින සිහි වුණොත් සුගතිය උපත කරා යනවා කියල බුදුරජාණන් වහන්සේ පෙන්න්නන. ආනන්දේ යම් සද්ධාවන්ත කුලපුට්‍රේ මම සරණගේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වනේ මෙතනයි කියලා. ඒ බුද්ධගයා වජිරාසන පුුණ්‍ය භූමිය සියසින් දැකළ වන්දනා කරලා අප්‍රමාණ පින් රැස් කරගන්න. කෙනෙකුට මරණ මංචකේ බුද්ධගයා වජිරාසනය ඒ පිම්බිම සිහි වෙනවා. ඒ කෙනා ඒ කාන්තයෙන් සුගතිය උපදිනවා කියල බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරා. ආනන්දයම් සද්ධාවන්ත කුලපුට්‍රේ මම සරණගී බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදේශනාව සිදු කරේ මෙතනයි කියලා. ඒ ඉසි පතන මිගදායි සියසින් දැකළ වන්දනා කරලා අප්‍රමාණ පින් රැස් කරගන්න. එයාට මරණ මංචකේ ස්ථානි සිහි වෙනවා. බුදුරජාණන් වහන්සේ පස්වක භික්‍ෂූන් වහන්සේලාට ධම්ම චක්කේ දේශනා කරපු ආකාරි සිහි වෙනවා.
ඒ කාන්තින් ඒ පුද්ගලයා සුගතිය උපත කරා යනවා කියල බුදුරජාණන් වහන්සේ වදා. ඒවගේම ආනන්ද මේ කුසිනාරාවේ මල රජදරුවන්ගේ මේ උපවර්තන ශාල වනෝද්‍යානය. මම සරණගේ බුදුරජාණන් වහන්සේ සල්ගස් දෙකක් අතර උතුරට හිසලා පිරිනිවන් පා වදාළ මෙතනයි කියලා මේ උතුම් පිම්බිම පිරිනිවන් මංචකේ යම් සද්ධාවන්ත කුලපුට්‍රයෙක් දැකලා හිත පහදවාගෙන් පහන් සංවේගෙන් මේ භූමිය වන්දනා කරලා පින් රැස් කරගත්තු. ඒ පින මරණ මංචකයේ සිහි කරගත්තු. ඒ කෙනා ඒ කාන්තින් සුගතිය උපත කරා යනවා කියල බුදුරජාණන් වහන්සේ වදා. ඒ නිසා පිංහතුනි මහා පරිනිබ්භාන සූත්‍රි සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර මෙන්න මේ සතර ස්ථාන ගැන සිහිපත් කරන්නට යෙදුණ. මේ සතර ස්ථාන බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙන තැන. හැම බුදු කෙනෙක්ම සම්බුද්ධත්වයට පත්වෙන භූමිය. බුදුරජාණන් වහන්සේලා ප්‍රථම ධර්මදේශනාව සිදු කරන පිම්බිම. බුදුරජාණන් වහන්සේලා සම්බුදු කෘත්‍ය අවසන් කරල පිරිනිවන් පාන පුුණ්‍ය භූමිය. මෙන්න මේ ස්ථාන හතර ධර්මය හඳුන්නන්නේ සතර ස්ථාන කියලා. ඊළඟට පිංහතුනේ මේ සතර ස්ථානවලටත් අයිති ස්ථාන දෙකක් එක්ක සතර අවිධහිත ස්ථාන කියලා ස්ථාන හතරක් තියෙන. ඒ අවිධහිත කියලා කියන්නේ මේ ලෝකයේ මේ ලෝක දහතුව තුළ බුදුරජාණන් වහන්සේලා හැම දෙනෙකුටම සාධාරණ හැම බුදු කෙනෙක්ම සේවනය කරන බුදුවරු වෙනස් වනත් ඒ ස්ථානය වෙනස් නොවෙන භූමි. අපිට හිතාගන්නවත් බෑ සමහර සිදුවයි. එවැනි ස්ථාන හතරක් පිහිටල තියෙනවා. බුද්ධගයා වජිරාසන පුුණ්‍ය භූමිය. හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වෙන්නේ ඒ භූමියයේ එතනති මය. සතර අවිධහිත ස්ථානවලටත් අයිති සතර ස්ථානවලටත් අයිති භූමිය. දඹදිව මධ්‍ය දේශයේ පිහිටි මධ්‍ය භූමිය හැටියටයි ඒ භූමිය ධර්මය හඳුන්නන්. පිංහතුනේ මේ මහා බද්්‍රකල්පී අපි දන්නවා කකුසඳ කෝනාගමන කාශ්‍යප ඔබත් මම සරණගිය ගෞතම බුදුරජාණන් වහන්සේ. අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පවා බුද්ධත්වය ලබන්නේ ඒ භූමිය එතනදිමයි. මීට පෙර කල් පනූහකට පෙර පහළ වෙච්ච විපස්සී බුදුරජාණන් වහන්සේ. මීට පෙර වැඩසිටිය සිකී වෙස්සබෝ කියන බුදුරජාණන් වහන්සේලා ඊටත් පෙර පහළ වෙච්ච සියලුම බුදුවරු ගත්තා. හැම බුදු කෙනෙක්ම සම්බුද්ධත්වයට පත්වෙන්නේ ඒ වජිරාසන මූලේදිමයි. පිංහතුනි බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙන කොටම වජිරාසනය ලගින් ඒ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ඒ බෝධීන් වහන්සේගේ බෝ අංකුරේ පහළ වෙන්නේ මවකුසින් බිහිවෙන දවසේ ඒ මොහොතෙමයි. ඒ නිසා බහල ඇති අපේ බෝසතාණන් වහන්සේ සමඟ සහජාත වස්තු පහළ වනා කියලා. එදා පින්වන්ත මහාමායා දේවිය කුසින් අපේ බෝසතාණන් වහන්සේ ලෝකයට බිහිවෙන කොටම ඒ මොහොතෙමයි වජිරාසනය ලගින් ඇසතු බෝධී බෝ අංකුරේ පහළවෙන්. ඒ වගේම යසෝදරාවගේ උපත චන්න ඇමතියාගේ උපත කන්තකස්වයාගේ උපත ඒ මොහොතෙම සිදුවනා කියල සඳහන් වෙන. අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතය ගත කරලා මහා අභිනිස්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුස්කරක්‍රියා කරලා එදා දුස්කරක්‍රියාව අතහැරලා සුජාතාවගේ කිරිපිඩුදානි වළඳලා සොත්තිය බමුණනාදීපු කුස තනමිටි යටත් අරගෙන සුදු ඇලි තලාතරින් ගලාගෙනයන් නේරංජනා නදියෙන් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ අසලට වඩිනකොට හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වෙච්ච පුුණ්‍ය භූමියයේ ඒ බෝධීන් වහන්සේගේ වයස හරියට මවුරුදු 35ක්. අපේ බෝසතාණන් වහන්සේගේ වයසත් එදා හරියට මවුරුදු 35යි. අර ලැබිච්ච කුසතන ඉස්සල්ලාම උතුරට කුසතල එලනකොට මහපොළොව සෙලවුනා කියන. උන්වහන්සේට වැටහුණා බුද්ධත්වයේ පිණිස
වීරිය වැඩිය යුතු දිසාව උතුරු දිසාව නොයි. දකුණු දිසාවට කුස තන එලනු. ඒත් පොළොව සෙලවෙනු. බටහිර දිසාවට කුස තන එලනු. උන්වහන්සේට වැටහුණා මේ දිසාව නොයි. නැගෙනහිරට කුස තන එලල තමයි උන්වහන්සේ චතුරංග සමන්නාගත වීරිය ඒ වජිරාසනය මත වැඩ සිටි. චතුරංග සමන්නාගත වීරිය කියලා කියන්නේ බුද්ධත්වයේ පිණිස වැඩඉන්න ඒ වීරිය මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. මැරුණත් මං මේ ආසනෙන්න්න නැකිටින් නෑ කියෙන දැඩි අධිෂ්ඨානය දැඩි වීරිය උන්වහන්සේ තුළ තිබුණ. ඒ අධිෂ්ඨානයෙන් වැඩඉඳලා උන්වහන්සේ භාවනාවට හිතයොමු කරන්න සූදානන් වෙනකොට දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේ කලාකෙන් ඇතුපිට නැගල වසවර්ති මාරයයින්නේ උන්වහන්සේ බුදුවෙන එක වලක්වන්න. හැබැයි උන්වහන්සගේ පාරමී බලයෙන් මේ දසබිම්බරක් මාර සේනාව පරාජය කරලා. රාත්‍රී පළවෙනියාමි පුබ්බේ නිවාසානුස් උන්වහන්සේ හතරවෙනි දිහානේ දක්වාම හිත දියුණු කරගත්ත රාත්‍රී පළවෙනියාමි. පෙර ජීවිත දකිනනුවන පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවාගත්ත. රාත්‍රී දෙවනියාම චුතූපාතඥාන කෙනෙක් මැරුණට පස්සෙ කර්මාන්රෝපිය උපත කරායන ආකාරය දකින නුවන පහල කරගත්තා. රාත්‍රී තුන්නියාමේ පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වසේ මෙනෙහි කරලා. උන්වහන්සේ හිමිදිරි උදෑසන අරුණෝදයක් සමගම සියලු කෙලෙසුන්ගේ සියලු ආශ්‍රවයන්ගේ මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. වජිරාසන භූමියේදිම පිංහතුනි මීට පෙර පහළවෙච්ච සියලු බුදුරජාණන් වහන්සේලාත් ඒ වජිරාසන භූමියයේ ඒ ස්ථානය එතනදිමයි. සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ නැගෙනහිර දිසාවට මුහුණලා. ඒ නිසා ඒ භූමිය ධර්මය හඳුන්නනවා අවිධහිත භූමිය. බුදුවරු වෙනස්වත් ඒ බුදුවරු වෙනුවෙන් පහළ වෙන බුද්ධත්වයට පත්වෙන භූමිය දඹදිව මධ්‍ය දේශයේ පිහිටි මධ්‍ය භූමිය හැටියටයි එතන හඳුන්නන්න. පිංහතුනේ සියලු බුදුරජාණන් වහන්සේලාට සාධහරණයි. හැම බුදු කෙනෙක්ම සම්බුද්ධත්වයට පත්වෙන භූමිය. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා සතියක් විමුක්තිස්ුව විඳමින් බෝධි මූලේම වැඩ සිටිය. පළවෙනි සති අවසානි බෝධි මූලයෙන් අහසට පැනනැගල යමාමහ පෙළහර පාමි දෙව්බමුන්ගේ සැකදුරු කරා කෙලො බහල ඇති. ඊළඟ සතිය තුළ දෙවනි සතිය පුරාම බෝධීන් වහන්සේට නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්තුව. සත් සතිය ගත කරෙත්තේ අසලමයි. ඒ නිසා ඒ භූමිය වජිරාසන භූමිය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාදර් ස්පර්සයෙන් සම්බුදු පහසින් බුදුවෙලා සතියක් බෝමුල විමුක්තිසුව විඳමින් වැඩ සිටි. ඒ වගේ මේ බෝධීන් වහන්සේට සතියක් නේට්‍ර පූජාවකින් පූජා පැවැත්තුව. උන්වහන්සේ වෙනුවෙන්ම පහළ වෙච්ච බෝධීන් වහන්සේ මේ සියල්ලත් එක්ක ලෝකේ පිහිටි පූජනියම භූමිය තමයි ඒ උතුම් වජිරාසන පිම්බිම. පිංහතුනේ අවිධහිත ස්ථානයක් වගේම සතර ස්ථානවලටත් අයිති භූමිය. යම් සද්ධාවන්ත කුලපුත්‍රයෙක් හිත පහදවා ගන්නවා මම සරණගිය බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුද්ධත්වයට පත්වනේ මෙතනයි. දස බිම්බරක් මාර සේනා පරාජය කරේ මෙතනයි. ඒ පුුණ්‍ය භූමියයේ ජීවිතේ වාසනාව තියෙනවනම් කවදහරි දැකල වන්දනා කරගත්ත කෙනෙකුට ඒක සිහි කරගන්න පුළුව. අඩුගානය ඔබ ලෝකෙ කොහෙ හිටියත් ඔබට දඹදිව වජිරාසනයේ සිහි කරලා ඒ දිසාාවට හැරිල් හරි වන්දනා කරලා පින් රැස් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා ආනන්ද යම් සද්ධාවන්ත කුලපුත්‍රේ මේ සතර ස්ථාන වන්දනා කරලා ඒවගේ බුද්ධගයා වජිරාසන භූමිය සියසින් දැකළ වන්දනා කරලා ඒ රැස්කරගත් පින පිංගතුනි සාමාන්‍යයෙන් එවැනි උතුම් පුුණ්‍ය භූමියක් කෙනෙක් දැකළ වන්දනා කරගත්තට පස්සේ. ඒක තමයි ජීවිතයේ කෙනෙකුට ලැබෙන උතුම්ම අවස්ථාව. එයා නිතරේ භූමිය සිහි කරනු.
සමහරු කියන්නේ මන් දැන් මැරුණත් කමක්නේ. මගේ ජීවිතේ මන් දැන් වන්දනා කරගන්න ඕන තැන් වන්දනා කරගත්තා. මං මේ විදියට පින් රැස් කරගත්තා. මට දැම් මැරෙන වෙලාව ඔය පින සිහි කරගත්තොත් ඇති කියලා කියන වැඩිහිටි ඕන තරංග බහල ඇති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිංහතුන මේ බුදු කෙනෙක්ගේ බුදු ගුණ කියනේවා. ඔබටවත් මටවත් අපි කාටවත් සාමාන්‍ය කෙනෙකුට තිය අඩුගාන මාර්ග පල්ලාබියකුටවත්. බුදුගුණ පරිපූර්ණව තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමේ. බුදුගුණ අචින්තියයි. සාමාන්‍ය මනුස්්‍යයාගේ සිතීමේ හැකියාව ඉක්මවාගේ දෙයක්. හැබැයි අචින්තිය බුදුගුණයක් ගැන හරි එක පුංචි බුදුගුණයක් ගැන හරි අපිට හිත පහදවන්න පුළුවන්න. අචින්තයේසු පසන්නා නම් විපාකෝ හෝති අචින්තියෝ. ඒ තුළින් ලැබෙන විපාකයක් අචින්තියයි කියල බුදුරජාණන් වහන්සේ පෙන්. තිය නිසායේ දමදිව ඒ අවිධහිත ස්ථානයේ සතර ස්ථානවලට අයිතියේ උතුම් බුද්ධගයා වජිරාසන පිම්බීමට අපගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ. ඊළඟට පිංහතුනේ හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන්නෙත් සතර ස්ථානවලටත් අයිති ඒවගේම සතර අවිධහිත ස්ථානවලටත් අයිති භූමිය. අදාපියතන හඳුන්වන්නේ ඉසි පතන මිගදාය කියලා. ඒ බුදුවරු අනුව ඒ හඳුන්වන නම වෙනස් වෙනවා. දැ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ඒ වෙනකොට ඒ නම වෙනස් වෙනවා. හැබැයි ඒ භූමියයේ පොළොවේ ඒ ස්ථාන වෙනස් වෙනවන්න නොවේ. එත්තන මයි හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව වෙනුවෙන් තෝරගන්න. පිංහතුනි මේ ලෝකයේ යම්තාක් බුදුවරු මේ විශ්වය තුළ මේ ලෝක ධාතුවේ පහළ වනාද. ඒ සියලු බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගත් ධර්මය ප්‍රථම කොට ලෝකෙට දේශනා කරන්නේ ධම්මචක්ක දේශනාවෙන්මයි. ඒ නිසායි දම්සක් පැවතුන් සූත්‍රයේ ධම්ම චක්ක පවත්වන සූත්‍රයේ එහෙම නැත්නම් අපි කිනොත් දම්සක් පැවතුන් සූත්‍රයේ මේ දේශනාවත් අවිධහිත දේශනාව. අවිධහිත දේශනාවක් කියලා කියන්නේ හැම බුදු කෙනෙක්ම අත් නොහැර සිදු කරන දේශනා. ඒ බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරද්දි. හැම බුදු කෙනෙක්ම අත් නොහැර සිදු කරන දේශනා තියෙන. ඒ දේශනා අතර හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කරන්නේ ධම්ම චක්ක දේශනාවෙන් දම්සක් පැවතුන් සූට්‍ර දේශනාවේ. එදා අපේ බුදුරජාණන් වහන්සේට පස්සක භික්‍ෂූන් වහන්සේලා මුලින්ම මුණගැහෙන්නේ උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා පස්වෙනි සතිය තමයි අජපාල නුගරුක මුල වැඩ සිටිද්දී සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ආරාධනා කරන්න නිදුකාණන් වහන්ස ධර්ම දේශනා කරන සේක්වා. සුගතයන් වහන්ස මේ ලෝකයා ගැන අනුකම්පාවෙන් අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරන සේක්වා කියලා ආරාධනා කර. ඒ ආරාධනාව පිළි අරගෙන තමයි කාටද මන් ධර්ම දේශනා කරන්න මේ ධර්මය මුලින්ම දේශනා කරන්න කියලා බුදු ඇසිම් විමසුයි. ආලාර කාලාම දින 7කට පෙරමිය ගිහිල්ල අරූපී බ්‍රහ්ම තලයක ඉපදිලා. උද්දකරාම පුත්ත කලින් දවසමිය ගිහිල්ලා. අරූපී බ්‍රහ්ම තලයක ඉපදිලා. ඊළඟට සිහි වුණා පස්සක භික්‍ෂූන් වහන්සේලා. ඉසි පතන මිගදා ඒ අයි කෙලෙ සඩුවෙන් හිටපු අය. උන්වහන්සේ දුස්කරක්‍රියා කරද්දී උන්වහන්සේ බුදුවේ කියෙන අපේක්ෂාවෙන් ඇවිල්ල බොහෝ කාලයක් උපස්ථාන කරපු පස් දෙෙන. දුස්කරක්‍රියාව අතහැරපු වෙලාවේ අපහැදීමකට පත් වෙලා පිටත් වෙලා ගියා උන්වහන්සේ අතහැරලා. හැබැයි ඒ අය තාපස පැවිද්දෙන් තවස් දම්පුරමින් ඉසි පතන මිගදායේ මේ පස් දෙනා තවස් ගුණධර්ම පුරුදු කරන්න. මේ පස් දෙනාට මන් ධර්මය දේශනා කරනවා කියලා අධිෂ්ඨාන කරගෙනයි සත් සතිය අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ පිටත් වනේ ඉසි පතන මිගදායි. සතියක් උන්වහන්සේ වැඩම කරාය ගමන. මේ පස් දෙනා මුලින්ම මුණගැහෙච්ච තැන අද හඳුන්න්නේ සම්මුක චේතිය කියලා. මුණගැහෙච්ච සම්මුක චේතිය කියලා ස්තූපයක් ධර්මාශෝක රජතුමා ඉදි කරපු ඒ භූමියේ තියෙන. එතන ඉදම් මේ පස් දෙනා මුණගැහිලා එදා හවස් වෙනකොට එදා පුන් පොහෝ දවස ඇසල පුන් පොහෝ දවස බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්මදේශනාව පවත්වන භූමිය. මේ පස් දෙනා මේ අසල පිහිටි
ඒ උතුම් භූමියට එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ මේ 5 දෙනාම එක්ක වැඩම කරා. මේ 5 දෙනා ඒ භූමියේ වාඩි වෙලා එකත් පසකින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වැඩ ඉන්නකොට බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දසදහසක් ලෝක දහතුවල දෙවිවරු ප්‍රීති ගෝසා කරන්න පටන් ගත්තා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ දේශනා කරන්න සූදානන් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ දේශනා කරන්න සූදානන් වෙන අපිත්‍යයන් බණහන්. අපිත්‍යයන්ගේ බණහන්න කියලා ඒ වෙලාවේ දෙවිවරු ප්‍රීති ගෝසා කරමින් ඒ භූමී අතුරු සිදුරු නැතුව පිරිලගයා කියනවා. උපමාවකට සඳහන් වෙනවා ඉන්දිකටු තුඩක් තරම් සියුම් දිවිය ශරීර මවාගෙන දෙවිවරු අහසෙ පිරිලා ඉතිරිලා ගයා කියනවා. එතකොට ඔබ හිතන්න මේ අහස්කුස දස දහසක් ලෝක දහතුවල දෙවියන්ගෙන් අහස පිරෙනකොට ඒ දෙවිවරුන්ගේ දිවිය ශරීර දිවිය ස්වරූපේ ඉන්දිකටු තුඩක් තරන් ඉතාම සියුම් දිවිය ශරීර මවාගත්ත කියනවා. මොන තරන් දෙවිවරු අහස පිරිලයිදායේ දේශනාව ශ්‍රවණය කරන්න ඇද්ද. බුදුරජාණන් වහන්සේ මේ පස්සක භික්‍ෂූන් වහන්සේලාට ඒ අවිධහිත දේශනාව අවිධහිත පුුණ්‍ය භූමිය වැඩ සිටිමින් එදා ඇසල සඳහාසි නැගෙනකොට බුදුමුවින් දේශනා කරන්නට යෙදුනා. දවේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා යෝචායම් කාමේසු කාමසු කල්ලි කානු යෝග මේ විදිහට මහනෙන අන්ත දෙකක් තියෙනවා. ශරීරයට අනේක විද සැප සම්පත් දෙමින් යන කාමසු කල්ලි කානු යෝගේ ඒක හීනෝ ගම්යෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒක ග්‍රාම්යයි පෘතජ්ජනයන්ට අයිති දෙයක් අනාරයයි අනර්ථය පිණිස පවතින දෙයක් ඒක නිවන් මග නෙමේ. ඊළඟට ශරීරයට අනේක විද දුක් පීඩා දෙන අත්ත කියල මතානුයෝගේ දුක්කෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒක දුක්කයි අනාරයයි අනත්ත සංහිතයි ඒතේතේ උබහෝ අන්තේ අනුපගම්ම මජ්ජිමා ප්‍රතිපදා මෙන්න මේ අන්ත දෙකෙන් තොර මධ්‍යම ප්‍රතිපදාව තතාගතයෙන් අභිසම්බුද්ධා තතාගතයන් වහන්සේ විශේෂෙන් අවබෝධ කරගත් චක්කු කරණී දහම් මැස ලබල දෙනවා. ඥානකරණී ප්‍රඥාව පහල කරලා දෙනවා. උපසමාය කෙලෙස් සංසිදවනෝ නිබ්භානාය සංවත්තන්ති නිවන පිණිස උපකාර කරනවා. අන්නේ ආර්යෂ්ඨායික මාර්ගගේ සම්මාධිට්ටි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධිකයෙන් මේ මාර්ගයේ තථාගතයන් වහන්සේ හොයාගත්තා කියලා චතුරාරි සත්‍යය සත්‍යඥාන කෘත්තිඥාන කෘතඥාන වසේ තිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට අවබෝධ කරගන්න ක්‍රමය එදා ඒ භූමියේදී ධම්මචක්ක දේශනාවෙන් දේශනා කර. මේ දේශනාව අවසන් වෙනකොට කොණ්ණඤ්ඤයන් වහන්සේ උතුම් සෝතාපන්න ඵලයට පත් වුණා. 18 කෝටියක් දෙවිවරු මාර්ගඵල ලැබුවා කියලා ධම්මචක්ක අට කතාවේ සඳහන් වෙනවා. දසදහසක් ලෝක ධාතුවටම ආලෝක ධාරා විහිදිලා ගියා. මහා පොළොව කම්පාවට පත් වුණා. පොළොව සෙලවෙනවා. හැබැයි කාටවත් හානියක් වෙන දෙයක් නෙමෙයි. බුදුවරුන්ට සාධහරණ කාරණය. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදාය පුුණ්‍ය භූමියයේ ප්‍රථම දේශනා පැවැත්ව. පිංගතුනී සතර ස්ථානවලටත් අයිති සතර අවිධහිත ස්ථානවලටත් අයිති භූමියක් තමයි ඉසිපතන මිගදාය පුුණ්‍ය භූමි. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාන්දුරන්ට සිහිපත් කර ආනන්ද යම් සද්ධාවන්ත කුලපුත්‍රයෙක් මේ පුුණ්‍ය භූමිය සියසින් දැකළ වන්දනා කරගෙන අප්‍රමාණ පින් රැස් කරගත්තු. එයාට ජීවිතයේ සිහි වෙනවා මේ සතර ස්ථාන සිහිවුණොත් ඒ පුද්ගලයා ඒ කාන්තයෙන් සුගතිය උපදිනවා කියල බුදුරජාණන් වහන්සේ පෙන්වා. ඒ නිසා ඒ ස්ථාන අඩුගාන ගිහිල්ල වන්දනා කරගන්න බැරිවුනත් ඔබ ලෝකෙ කොහේ හිටිය හිතෙන් හරි සිහි කරලා ඒ දිසාවට හැරිල වන්දනා කරලා පින් රැස් කරගන්න. තින් එහෙම නංගේ උතුම් අවිධහිත පුුණ්‍ය භූමියක් වෙච්ච. ඒ සතර ස්ථානවලට අයිති. ඒ උතුම් පිම්බිමට ඉසිපතන මිගදාය පිම්බිමට අපගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ. ඊළඟට පිංගතුනේ
අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැඩිම කාලයක් වැඩ සිටිය උතුම්ම පුණ්‍ය භූමිය තමයි සැවැත් නුවර ජේතවන පුණ්‍ය භූමිය. සැවැත් නුවර ජේතවනාරාමයේ අයිති වෙන්නේ සතර අවිධහිත ස්ථානවලට, සතර ස්ථානවලට නෙමෙයි. හැම බුදු කෙනෙක්ගෙම ජීවිතයේ වැඩිම කාලයක් වැඩ ඉන්න ස්ථානයක් ඒ පුණ්‍ය භූමිය. ඔබ දන්නවා අනාථපිණ්ඩික සිටුතුමා රන් කහවණු 18 කෝටියක් කහවණු අතුරල තමයි ජේතවනාරාමේ හදන්න ඉඩම මිලදීලා ගත්තේ. ඒ වෙනුවෙන් කල්ප ලක්ෂයක් සසරේ පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. මේ බුද්ධ ශාසනයේ අග්‍ර දායකයා බවට පත්වේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ භූමියේ කුටි සෙනසුන් හදලා අංග සම්පූර්ණ ආරාමයක් කරවලා ඒ භූමිය බුද්ධ ශාසනයට පූජා කරන්න සසර පෙරුම් පුරාගෙන ආපු සුදත්ත සිටුවරය. බුදුරජාණන් වහන්සේ මුණගැහිච්ච පළවෙනි දවසෙමයි බණහලා උතුම් සෝතාපන්න ඵලයට පත් වුණේ. බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මම වැඩ ඉන්නේ සැවැත් නුවර කෝටි ගාණක් මනුස්සයන් ජීවත් වෙන කොසල් රජතුමාගේ රාජධානි අගනගරේ. ඔබ වහන්සේ මගේ ආරාධනාව පිළිගන්න සේක්වා. ඔබ වහන්සේ මගේ ආරාධනය පිළිගෙන සැවැත් නුවරට වැඩම කරන සේක්වා. ඔබ වහන්සේ වෙනුවෙන් මං ආරාමයක් සකස් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන් සංඝ සතු කරලා පූජා කරනවා කියලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරා. උන්වහන්සේ ආරාධනය පිළිගත් සුදත්ත සිටුවරට පුද්දුම සතුටක්. රජගහනුවරට ව්‍යාපාර කටයුතු පිණිස ගියේ. ඒ කටයුතු ඔක්කොම් පැත්තක තියලා ආපහු පුද්දුම සතුටකින් ආපහු ආවා. ඇවිල්ල මුළු සැවැත් නුවර පුරාම ඇවිදගෙන යනකුට ජේත කුමාරයට අයිති රජ්ජුරුවන්ගේ පුතාට අයිති මේ උයන දැක්කා. බොහොම රමණීය මේ පිම්බිම පෙර බුදුවරු සේවනය කරපු භූමිය. දකිනකොටම සසර පිනත් බුදුවරු වැඩ සිටිය භූමියන් මේ භූමියමයි මෙතනට සුදුසු කියල වැටහුණ. හොයිලා බැලුව රජතුමාගේ පුතාට අයිති. ඔහුට ඉඩමක් විකුණන් අවශ්‍යතාවයක් නෑ. ඕන තරම් මිලමුදල් ධනය වස්තුව තියෙනවා. ඉඩම ඉල්ලුවට පස්සේ නොදීන්න බැරිකමට කියා හිටියා. මේ ඉඩමනන් නිකන් දෙන්න ඇක මුළු ඉඩම පුරාම කහවනු අතුරන කෙනෙකුට ඇරෙන්න ඉඩමනන් දෙන්න ඇකි. හොඳයි කියලා ගිහිල්ලා කරත්තවලින් පටෝගෙන ගිහිල්ලත් 18 කෝටියක් කහවනු ඉඩම ඇතිරුව. මේ ආරංචි වෙච්ච ජේත කුමාරය දුවගෙන එනකොට ඉඩම පුරාම කහවනු අතුරල පුංචි කොට සහිතුරු වෙලා තිබ. හාහා ඇති කියලා නැවත්තලා ඒ කොටස මං වෙනුවෙන් කියලා ඔන්න ඒ විදිහට තමයි. ජේත කුමාරයාගෙන් අනාථපිණ්ඩික සිටුතුමා 18 කෝටියක් කහවනු අතුරලා ඉඩම ගත්තේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අංග සම්පූර්ණ ආරාමයක් ඉදි කරා. බුදු හාමුදුරන්ට වැඩහින්න සඳුන් ලීයෙන් සුගන්ධ කුටියක් වහල 7කින් යුක්ත සුගන්ධ කුටිය. සතර දිසාවෙන් හුළං හමාගෙන එනකොට ඒ වහල අතරින් සඳුන් සුවඳත් එක්ක කුටියට එන විදිහට සුගන්ධ කුටියක් ඉදි කරා. ඒ මහරහතන් වහන්සේලාට වෙන වෙනම කුටි සංඝාවාස දානශාලා දම්සභා මණ්ඩප අංග සම්පූර්ණ ආරාම ගොඩනැගිලි ඉදි කරන්න තවත් 18 කෝටියක් වියදම් කරා. සකස් කරලා අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වඩම්මන උත්සවයට නගරේ හැම තැනම දන්සැල් යොදලා දුගී මගේ යාචකයන්ට කන්න දීලා නගරෙම සරසලා උස්්‍රවශ්‍රීයෙන් මේ ආරාමි සංඝ සතු කළ පූජා කරන්න තවත් 18 කෝටියක් වියදම් කරන්න. මේ විදිහට තමයි ජේතවන පුණ්‍ය භූමිය බුද්ධ ශාසනය වෙනුවෙන් 54 කෝටියක් වියදම් කරලා අනාථපිණ්ඩික සිටුතුමා සංඝ සතු කළ පූජා කරන්නට යෙදුනේ. පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වස්කාල 19ක් මේ පුණ්‍ය භූමිය වැඩ සිටිය. හැම බුදු කෙනෙක්ගේම ජීවිතයේ වැඩිම කාලයක් වැඩඉන්න පුණ්‍ය භූමිය. පෙර බුදුරජාණන් වහන්සේලාත් මේ භූමියයේ එතනම වැඩ සිටියා කියල සඳහන් වෙන. හැම බුදු කෙනෙක් වෙනුවෙන්ම ගන්ධකුටිය ඉදි වෙලා තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එදා අනාථපිණ්ඩික සිටුතුමා ගන්ධකුටි ඉදිකරපු භූමියේ මයි. ජේතවනය කියලා කියන්නේ හැම බුදු කෙනෙක්ම ලෝකෙ පහළ වුණාට පස්සේ. හැම බුදු කෙනෙක් වෙනුවෙන්ම ආරාමයක් ඉදි වෙලා ඒ බුදුවරුන්ගේ ජීවිතයේ වැඩිම කාලයක් වැඩඉන්න භූමිය.
පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැඩිම කාලයක් වැඩ සිටිය වගේමයි. ත්‍රිපිටකයේ සඳහන් දේශනාවලින් වැඩිම ප්‍රමාණයක් දේශනා වෙන්නේ ඒ සැවැත් නුවර ජේතවන පුණ්‍ය භූමියේදිමයි. ඒ උතුම් පුණ්‍ය භූමිය අවිධහිත ස්ථානය. අවිධහිත කියලා කියන්න වෙනස් වෙන්නේ නෑ. අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කොටත් සමහර වෙලාවට දැන් අද පුරාවිද්‍යා භූමියක් හැටියට ආරක්ෂා වෙලා තියෙන. සමහරලාවට අනාගතයේ මහ කැලයක් බවට පත්වේ. බුද්ධ ශූන්‍ය කාලෙ මහා වනාන්තරයක් හැටියට තියේ. ආයමත් කාලෙකට පස්සේ අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේනකොට. ඒ භූමි ආයමත් බුදුරු වෙනුවෙන්ම එතනම පහළ වෙලා සකස් වෙනවා. එතනම පින්වන්ත කෙනෙක් පහළ වෙලා. පෙරුම් පුරාගෙන යන කෙනෙක් ඒ භූමියම අනාගතයේ මිලදීගෙන. ඒ විදිහටම කුටි සෙනසුන් ඉදි කරලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුත් ඔය භූමියම පූජාවෙනවා. ඒ නිසා හැම බුදු කෙනෙක්ම ජීවිතයේ වැඩිම කාලයක් වැඩඉන්න උතුම්ම භූමිය තමයි සැවැත් නුවර ජේතවන පිම්බීම. සතර අවිධහිත ස්ථානවලට අයිති පුණ්‍ය භූමිය. ඒ නිසා ඒ උතුම් පිම්බිම ජේතවන පුණ්‍ය භූමියට අපේ බුදුරජාණන් වහන්සේ දහස් ගනම් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩිම කාලයක් වැඩ සිටිය පිම්බිම. ධර්ම දේශනා අතර විශාලම දේශනා ප්‍රමාණයක් දේශනා කරපු පිම්බිම. වැඩිම පිරිසක්කේ භූමිය තමයි බුදුහාන්දුරන්ගෙන් පණහල ධර්මය අවබෝධ කරේ මාර්ග පල් ලැබුයි. ඒ උතුම් ජේතවන පිම්බිමට අපගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ. පිංහතුනේ ඊළඟ අවිධහිත භූමිය තමයි සංකස්ස පිම්බිම. හැම බුදු කෙනෙක්කම ජීවිතේ ධර්මයේ පරම ගාම්බීරම කොටස දේශනා කෙරෙන්නේ දෙව්ලොවදි තමයි මුලින්ම දේශනා කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ අන්‍ය තීර්ථකයන්ගේ අභියෝගේ භාරගෙන ගන්ධබ්බ රුක්ක මුලේ අසල යමා මහ පෙළහර පෑව කියලාහල ඇති. ඒ ප්‍රාතිහාරය පාල බුදුරජාණන් වහන්සේ අහසිම්ම දෙව්ලොවට වැඩම කර. පියවර 3කින් එක ප්‍රාතිහාරයක් ඉරදි ප්‍රාතිහාරය. බුදුරජාණන් වහන්සේ පියවර 3කින් ඉරදියෙන් එක පියවරක් යුගන්ධන පරොත්ත මුදුන ඊළඟ පියවර මහා මේරු පරොත්ත මුදුන තියල සක්‍ර දෙවියන්ගේ පණ්ඩු කම්බල සෛලාසනයට වැඩම කරලා ඒ මත වැඩ සිටිය. එදා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා වහන්න සක්‍ර දෙවියන් ඇතුළු බොහෝ දෙවි දේවතාවරු සදෙව්ලෝම දෙවිවරු මාතෘ දිවි රාජය ඉදිරියෙන් ඇවිල වාඩි වුණ. මේ බොහෝ දෙවි දේවතාවරුන්ට ධර්මයේ පරම ගාම්බීරම දේශනාව අභිධර්ම දේශනාව විජම්බන දේශනා කරන්නට යෙදුණ. මේ දේශනාව මනුස්ස ලෝකෙ මාස 3 දෙවියන්ගේ දිවිය කාලෙන් ගත්තොත් ඉතාම සුළු කාලයක් දෙවියන්ට. හැබැයි මනුස්ස ලෝකෙ අපිට මාස 3ක කාලයක්. මේ දේශනාව අවසන් කරලා බුදුරජාණන් වහන්සේ දෙව්ලොවි මනුලොවට වැඩම කරන්නේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරය සිදු කරගෙන. පිංහතුනි ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිද්ධ වෙන්නේ බුද්ධ ශාසනයක එකම වතාවයි. ලෝක විවරණ මහා ප්‍රාතිහාරය කියලා කියන්නේ. දෙව්ලොව බඹලව මනුලොව මේ සියලු දෙනාට මනුස්්‍යයන් දැන් අපිට අහස දිහා බැලුව කියලා ඔබට අහස වලාකුළු පෙනේ. අහස යන ඔන්නම් ගුවන්්‍යානයක් පෙනේ. ඒ අරෙන්න ඔබට අහස තියෙන තරු මේව දැක්කට දෙවියන් දිවිය විමාන දිවිය රත අහසේ මේවා පියවියහෙන් සාමාන්‍ය මනුස්සයකුට දකින්න පුළුවන්කමක් නෑ. එක්කො පුුණ්‍ය ඉරදියක් පහළ වෙච්ච පෙර භාවනා කරලා පුුණ්‍ය ඉරදි උපදවාගත්. එහෙම නැත්නම් දිවැස්සනුනත් දිබ්බ චක්කු ආදී දිවැස්නුවන පහළ කරගත්ත කෙනෙක් තමයි දිවසිම් මේක දකින්න. හැබැයි ලෝක විවරණ මහා ප්‍රාතිහාරයේදී. තුන් ලෝකේම විවර වෙලා සාමාන්‍ය මනුස්සයන්ට පියවි ඇසින් මුළු අහසේම පිරිලයින්න දෙවියම් බ්‍රහ්මයන් දිවිය නැටුම් ගැයු දිවිය තූරිය වාදන දිවිය රත්ත දිවිය සැරසිලි සියල්ල අහසේ සියල්ලම පියවේ ඇහෙන් දකින්න පුළුවන්කම තියෙන. බුදුරජාණන් වහන්සේ දෙව්ලොවයි මලොවට වැඩම කරන්නේ මහා ප්‍රාතිහාරයක් පාමි.
ඒ ප්‍රාතිහාරයේදී බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින්දං රන් ඉනිමගක් මනුස්සලෝකේ හැම බුදු කෙනෙක්ම ඔය ලෝක විවරණ මහා ප්‍රාතිහාරය සිදු කරගෙන දෙවියම් පිරිවරාගෙන වැඩම කරලා සිරිපතුල තබන තැනක් තියෙන. අද අපි හඳුන්වන්නේ සංකස්ස භූමිය කියලා. මෙන්න මේ භූමියට බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දී. දෙව් බමුන් පිරිවරාගෙන අහසින් වැඩම කරන්න. ඒ වැඩම කරලා සිරිපතුල තබන්නේ එකම තැනක. ඉනිමගකින් වඩිනවන්නේ මේ හැබැයි මිනිස්සුන්ට පේන්නේ මේ ප්‍රාතිහාරයේදී. බුදුරජාණන් වහන්සේ රන්න ඉනිමගක් මවල ඉනිමගකින් පහලට වඩිනවා වගේ තමයි මිනිස්සුන්ට පේන්නේ එක ප්‍රාතිහාරය. බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහලින් මහා බ්‍රහ්ම දෙවියන් මුතුකුඩේ දරාගෙන සක්‍ර දෙවියන් ජයතුරා සකපිබිනෝ පංචසික දෙවියන් වීනාවාදනය කරනවා. සතරවරන් දෙවියන් ඇතුළු දිවිය පුත්තු මල්ලිසිමින් දිවිය තෝරියනාද දිවිය නැටුම් ගැයුම් දෙවියන් මුළු අහසම දෙවියන්ගෙන් පිරිලා මෙන්න මේ ප්‍රාතිහාරය සිදුවෙන්නේ සංකස්ස පුුණ්‍ය භූමි. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේමි අභිධර්ම දේශනාව දෙව්ලව සිදු කරද්දී බොහෝ මිනිස්සු ජේතවනයට පැමිණිලා ආරාමවලට පැමිණ ලහනෝ බුදුරජාණන් වහන්සේ කොහෙද මේ දිනවල වැඩයින් කවද්ද බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න. ඔය අතර මුගලම් මහරහතන් වහන්සේ ඉර්දියෙන් නිතර දෙව්ලෝට වඩිනෝ. බුදුරජාණන් වහන්සේගෙන් දැනගෙන දින ගණනාවකට පෙරම මනුස්සලෝක මිනිස්සුන්ට ඇවිල්ල දැනුම් දුන්න. අසවල් පුන් පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිදු කරගෙන. දෙව්ලොවී මනුලවට රන් ඉනිමගක් මවාගෙන දෙවියන් පිරිවරාගෙන වැඩම කරනවා. සංකස්ස භූමියටයි බුදු හාමුදුරු වඩින් පියවි ඇහෙන්ගේ ප්‍රාතිහාරි මිනිස්සුන්ට දෙවියම් බ්‍රහ්මයන් දකින්න ලැබෙන අවස්ථාව. මුගලං හාමුදුරුමී පණවිඩේ මනුස්සලෝකයේ තැන් තැන්වල මිනිස්සුන්ට දැනුම් දුන්නා. ලැව් ගින්නක් පැතිරෙනවා වගේ දින කීපයක් ඇතුළත වේගෙන් මිනිස්සු අතර මේ ප්‍රචාරි පැතිරිලා ගිය. කවුරුත් ආසයි ප්‍රාතිහාරය බලන්. එදා විශාල පිරිසක් දින ගණනාවක් පුරා ලක්ෂ ගානක් මිනිස්සු සංකස්ස භූමියයට එකතුනා කිය. ඒ වෙනකොට ඒ ප්‍රදේශය හිටපු මහා ධනවත්ම සිටුවරය තමයි සිරිවර්ධන කෙන සිටුවරය. ඔහුගේ පුතාගෙනම සිරිවර්ධන ගෘහපුත්‍රය. ඔහුගේ ධනය වියදං කරලා මේ මිනිස්සුන්ට ලක්ෂ ගානක් මිනිස්සුන්ට හැම්ම තැනම දන් සැල්ල යොදලා මිනිස්සුන්ට ඒ දින කීපේම කන්න බොන්න පහසුකන් සැලසුව. නියමිත දවසේ පුන් පොහෝ දවසේ එදා අහසදයා මිනිස්සු බලාගෙන කෝ කියල බලාගෙන ඉන්නවා. අහසේ වලාකුළු මේ අහසේ අතුරු දහන් වෙලා බුද්ධ රශ්මි දහරාවෙන් මුළු අහසම ආලුවොක්කමත් වෙලා ගිය. අහසේ ඉදං ඉනිමගක් රත්තරං ඉනිමගක් ඉරදියෙන් පහළ වුණා සංකස්ස භූමියට. අහසේ දෙවියම් පේනවා දෙවියන්ගේ මුළු අහසම පිරිලා ඉතිරිලා ගිය. දිවිය තූරියනාද දිවිය සංගීත දෙවියන්ගේ දිවියේ දජ පෙරහැරකින් දෙවියන් බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන. දෙව්ලොව අභිධර්ම දේශනාව කළ මනුලොවට වඩිද්දී. බුදු හාමුදුරුවන්ට ගෞරවයක් වසයෙන් බුදුරජාණන් වහන්සේ පෙරහැරකින් තමයි දිවිය පෙරහැරකින්. දෙවියම් මුතුකුඩ ඉහළගෙන දිවිය තූරිය වාදන සක්‍ර දෙවියන් තමයි ජයතුරා සකපිබිත්. මහා බ්‍රහ්ම දෙවියම් බ්‍රහ්ම දෙවුරු වෙනුවෙන් මුතුකුඩේ අහසේ දරාගෙන. මේ විදිහට මල් ඉසිමින් බුදු හාමුදුරුවන් වහසිම් මනුලොවට වඩම්මනවා. මේ ප්‍රාතිහාරය පියවි ඇසින් මිනිස්සු දැක්ක. විශාල පිරිසක් පුදුමෙන් පුදුමයට පත් වුණ. බොහෝ පින් ඇති අය බුදුගුණ සිහි කරලා සද්ධහා උපදවාගත්තා. පිංහතුනී භූමියයට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මනුලව සිරිපතුල තබපු තැන. අහසිං වැඩම කරලා ඒ සිරිපතුල තබපු භූමිය. පෙරහැම බුද්ධ ශාසනයකමත් අනාගතයේ පහළ වෙන බුදුවරුත් ඔය විදිහටමයි දෙව්ලොවට වැඩම කරලා ඒ අභිධර්ම දේශනාව කරලා ලෝක විවරණ මහා ප්‍රාතිහාරි සිදු කරගෙන මනුලොවට වැඩම කරන්න. සිරිපතුල තබන්න එකම තැනක. ඒ භූමිය ඒ නිසා අපි හඳුන්නනවා අවිධහිත භූමියක් කිය. අවිධහිත කියලා කියන්නේ බුදුවරු වෙනස්වත් මේ මහපොළොව තුළ ඒ ප්‍රාතිහාරි සිදුවෙන භූමිය වෙනස් වෙන්නේ නැති එකම භූමිය. අද අපි හඳුන්වන්නේ සංකස්ස භූමි. එදා මේ ප්‍රාතිහාරය දැකලා
අර මිනිස්සුන්ට දින ගානක් ආහාර පාන දෙමින් උපකාර කරපු සිරිවර්ධන ගෘහපතිය බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා වන්දනා කරා. තමන්ගේ ප්‍රාර්ථනාව හිතේ අධිෂ්ඨාන සිහිපත් කරගෙන. එදා පිරිස අතරදීම බුදුරජාණන් වහන්සේ ඔහුට විවරණ දුන්නා. මහණෙනි, මේ තමයි මේ මහා භද්‍රකල්පයේ පස්වෙනියට ඊළඟට මෛත්‍රී නමින් සම්බුද්ධත්වයට පත්වෙන මහා වීරියවන්ත කෙනා කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ විවරණ ගත්ත සිරිවර්ධන ගෘහපතිය හැටියෙන්. බුදුරජාණන් වහන්සේ වඩිද්දි සාරිපුත්ත මහරහතන් වහන්සේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා 500ක් සමගේ භූමියට වැඩම කළ බුදු හාමුදුරු පිළිගන්න වැඩ හිටිය. ඒ භූමියේදී බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට අභිධර්ම දේශනාව සාරාංශ කරමින් දහම් දෙසු. සාරිපුත්ත හාමුදුරන්ගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා 500 නමක්ගේ දේශනාව අහලා ඒ භූමියේ සංකස්ස භූමිය උතුම් අරහත් ඵලය ලැබුවා. මාර්ග ඵල අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට අග්‍රස්ථානයක් පිරිනැම. මහණෙනි, මේ සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතර අග්‍රයි කියල සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ අග්‍ර පදවිය පිරිනමන්නේ ඒ පුුණ්‍ය භූමිය පුන් පොහෝ දවසේදා. ඔය ප්‍රාතිහාර සිදුවෙච්ච ඒ සංකස්ස භූමිය සියලු බුදුරජාණන් වහන්සේලා සේවනය කරන ඒ උතුම් අවිධහිත පුුණ්‍ය භූමිය ලෝක විවරණ මහා ප්‍රාතිහාරය සිද්ධ වෙච්ච පිම්බිමට අපගේ නමස්කාරයම වේවා. සාධූ සාධූ සාධු. පිංහතුනි, අපි කොහේ හිටියත් ඒ උතුම් සතර ස්ථාන සිහි කරලා වන්දනා කරන්න. ඒ උතුම් සතර අවිධහිත ස්ථාන සිහි කරලා ඔබ ලෝකෙ කොහේ හිටියත් වන්දනා කරන්න. ජීවිතේ වන්දනා කරනවා කියලා කියන්නේ එතනට ගිහිල්ලම වන්දනා කරන්න ලැබෙනවනම් ඒකත් විශාල පින. හැබැයි අපිට බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකාය තික නිපාති පෙන්නනවා. කෙනෙකුට බුදුන් වන්දනා කරන්න ස්ථාන වන්දනා කරන්න පුළුවන් ක්‍රම 3ක් තියෙන. එකක් තමයි කාය වන්දනාව, වචී වන්දනාව, චිත්ත වන්දනාව. අපිට හිතෙන් ඒ දිසාව සිහි කළ හිතෙන් වන්දනා කරන්න පුළුවන්. අපි වචනින් වදිනවා. දැන් අපි වචනින් ගාථා කියලා, බුදුගුණ කියලා, දහම් ගුණ කියලා, සංඝගුණ කියලා වචනෙන් වන්දනා කරන. ඊළඟට කාය වන්දනාව අපි ඒ භූමියේ දෑත් නලලි තියලා අත් බැඳගෙන අපි දන්නවා මිනිස්සු බීම වැතිරිලා වන්දනා කරනවා. එක්කො පසඟ පිහිටෝල වඳිනවා. මේ විදියට අපි ඒ භූමියට ගිහිල වන්දනා කරනවා. එතකොට මේ විදියට අපිට කායික වශයෙන් වන්දනා කරන්න පුළුව. වචනින් ගාත කියල වන්දනා කරන්න පුළුව. මනසින් සිහි කළ වන්දනා කරන්න පුළුව. දැන් අපි දන්නවා මේ දිනවල බොහෝ වෙලාවට ලෝකෙ බොහෝ රටවල් වල හරියට පින්කමක් කරගන්න නෑ. විහාරස්ථානයට යාගන්න විදිහක් නෑ. ඔබ දන්නවා මේ වෙනකොට මේ කෝවිට් වසංගතයත් එක්ක මේ ලෝකයේ පුරාම පැතිරිලා තියෙන මේ වසංගත ස්වභාවයත් එක යන්තම් පෙර පිනකට මහා පුුණ්‍ය ශක්තියක් නිසා අපේ රට ආරක්ෂා වෙලා මේ වෙනකොට යම් මට්ටමින් හරි ලෝක අනෙක් රටවල් එක ගත්තො. ඉතාම හොඳින් මේ වසංගතින් ආරක්ෂා වෙලා තියෙන. නමුත් අද මේ වෙනකොට මිනිස්සුන්ට නිදහසෙ වෙනද වගේ සිද්ධස්ථානවල ගිහිල්ල මහා පින්කං කරන්න මිනිස්සු රැස්වෙන්න පුළුවන්කමක් නෑ. හැබැයි ඔබ ලෝකෙ කොහේ හිටිය. ඔබට පුළුවන් බුදුගුණ සිහි කරලා, ධර්මය ගුණ සිහි කරලා, සඟගුණ සිහි කරලා ඒ ස්ථාන සිහිකරගෙන දිසාවට හැරිල වන්දනා කරන්න. අපිට ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල බොහෝ තැංගුල සඳහන් වෙනවා. සමහර පුද්ගලයෝ බුදු හාමුදුරුව ගැන අහනකොට භික්‍ෂූන් වහන්සේලානම් සිවුර ඒ කාන්ස කළ පොරෝගෙන බුදු හාමුදුරු වැඩඉන්න දිසාවට හැරිලා බුදුගුණ කියලා වන්දනා කරන. සමහර ශ්‍රාවකයෝ බුදු හාමුදුරු වැඩඉන්න දිසාවට හැරිලා වන්දනා කළ තමයි බුදුගුණ සිහි කළ නිදාගන්න. ඊළඟට බුදු හාමුදුරුව යම් දිසාවක යම් ප්‍රදේශය කාරාමික වැඩඉන්නවන. ගිහි උපාසක උපාසිකාව ගැන සඳහන් වෙනවා දේශනාවල. ඒ කාලි තිබිල තින කරේදාගෙන යන උතුරු සලුව කියලා කියන සාලුවක් වගේ කියලා හිතන්. මේ උතුරු සලුව අරගෙන සමාට බිම එලලා ඒ පැත්තට හැරිලා දෑත් නලලිතියාගෙන වන්දනා කරාකින බුදුගුණ සිහි කළ බුදු හාමුදුරු වැඩඉන්න දිසාවට හැරිල්. තිය නිසා අදත් ඔබට ඔබ ලෝකෙ කොහෙ හිටිය මොන රටක ජීවත් වුණා.
ඔබට බුදුගුණ සිහි කරලා වන්දනා කරන්න පුළුව. ඔබ ලංකාවේදී ඔබට දවස ගාන ඔබ හිතන් ඔබට රුවන්වැලිසෑය ගැන දවස ගාන ගිහින් වඳන්න බැරිවේ. ශ්‍රීමහාබෝධීන් වහන්සේ ළඟට දවස ගාන ගිහින් වන්දනා කරන්න බැරිවි. අපේ ලංකා භූමිය පිහිල්ලා තියෙන සොලොස් මස්ථාන ඒ උතුම් පුුණ්‍ය භූමි සිහි කරලා ඔබට ගෙදර ඉඳං හරි බුදුන් ඇඳලා ඒ ස්ථාන සිහි කරලා හිතෙන් වන්දනා කරන්න පුළුව. ඒ නිසාන් නිතර බුදුගුණ සිහි කරන්න තුනුරු අංගුණ සිහි කරන්න දමදිව සතර ස්ථාන සතර අවිධහිත ස්ථාන සිහි කළ වන්දනා කරන්න විශාල පිනක් ජීවිතය රැස්වෙන. පිංහතුනේ බුදුගුණ අනන්තයි. බුදුගුණ අචින්තියයි. ඒ අචින්තය බුදුගුණ ගැන හිත පහද වනවානං රැස්වෙන විපාකයක් අචින්තයයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ආනන්දේ යමෙක් බුදු හාමුදුරුවෝගේ ජීවිතයේ මේ ස්ථානයක් සිහිකරගෙන මරණ මංචකයේ සතර ස්ථාන සිහි වුණ ඒකෙන ඒ කාන්තයෙන් සුගතිය උපදිනවා කියලා දේශනා කරන්නට ඉදුර. ඉතින් එහෙම නං ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඒ සතර ස්ථාන සතර අවිධහිත ස්ථාන සිහිකරගෙන ඒ වගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යම්භූමියක් ඇදේ සියලු බුණ්‍ය භූමි සිහිකරගෙන අපේ ලංකා පුුණ්‍ය භූමිය තුළ පිහිටි ඒරුවන්වැලි මහා සෑ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අෂ්ට පල බෝතීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා පිහිටි පුුණ්‍ය භූමි බුදුරජාණන් වහන්සේගේ පා පහස ලැබිච්ච සොලොස් මස්ථාන පුුණ්‍ය භූමි සිහිකරගෙන වන්දනා කරන්න බුදුගුණ සිහි කරන්න ඔබ හැම දෙනාටමත් අප්‍රමාණ පින් දහම් කුසල් දහම් රැස් කරගෙන. උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.